ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 ජුනි 29 සඳුදා සිරස්තල පාතාල කල්ලියක් සතු වූ විශාලතම ගිනි අවිතොගය හෝමාගමින් සොයා ගැනේ. ගිනි අවි කොස්ගොඩ තාරකගේ බව හෙළිවෙයි. කොවිඩ් නිසා වැසුණු පාසල් යළි ඇරඹේ. පළමුව ගුරුවරු පාසලට මුඛ ආවරණ නොපැළඳි 1200ක් ස්වයං නිරෝධායනයට. ජනපති යළිත් මහ බැංකුව අමතයි. ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වහා සාධාරණය ඉටු කරන්නයි උපදෙස්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයබෝන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයාගත් වැඩිම ගිනි අවිතොගය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය අද සමත් වුණා. මාතර රන්බාණ්ඩ කොල්ලේ ප්‍රධාන සැකකරු වන දැනට බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියට අයත් බව කියන මෙම ගිනි අවිතොගය සොයා ගැනුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී. The big story. මෙරට සිදු වූ ප්‍රධාන අපරාධ රැසකට භාවිත කළ නීති විරෝධී ගිනි අවිතොගයක් සංගවා ඇති බවට පොලිස් විශේෂකාර්ය බළකාය වෙත අද තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂකාර්ය බළකා බටපිරිස් කණ්ඩායමක් අද පෙරවරුවේ හෝමාගම පිටිපන ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එහිදී පිටිපන ප්‍රදේශයේ ඇති මෙම තොගබාණ්ඩ අලෙවිසැලේ ඇති ගබඩා පරීක්ෂාවට ලක් වූ අතර එහි පහතමාලයේ සංගවා තිබියදී ගිනි අවි 12ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. T56 ගිනි අවි 11ක් සහ T81 වර්ගයේ ගිනි අවියක්ද ඊට අයත්. මේ සැලකින්නේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයාගත් වැඩිම ගිනි අවිතොගය ලෙසටයි. දැනට සිදු කරන ලද විමර්ශනවලට අනුව මෙම ගිනි අවි 2018 ජුනි මාස 22 වෙනිදා සිදු වූ මාතර ස්වර්ණාභරණ අලෙවිසැලේ මංකොල්ලේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොස්ගොඩ තාරක නැමැත්තාගේ පාතාල කල්ලියට අයත් බව වාර්තා වනවා. එමෙන්ම ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ගගන නැමැත්තාගේද මෙම ගිනි අවි සඳහා සම්බන්ධයක් ඇති බවට පොලිස් විශේෂකාර්ය බළකාය සැකපල කරනවා. මෙම ගිනි අවි මීට මාසකට පමණ පෙර වෙනත් ස්ථානයක සිට පිටිපන පිහිටි මෙම අලෙවිසැලට ගෙන විත් සංගවා ඇත්තේ කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන පොට්ට කපිල නැමැත්තයි. එම සැකකරු සහ මෙම ගොඩනැගිල්ලේ හිමිකරුද මෙවන විට අත්අඩංගුවේ පසු වනවා. සොයාගත් ගිනි අවි නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් විශේෂකාර්ය බළකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද පැමිණියා. මෙම ගිනි අවි භාවිත කරමින් මෙරට ප්‍රධාන පෙළේ මංකොල්ල කෑම් මද්‍රව්‍ය ජාවාරම් සහ කුලී මිනිස් ඝාතනද සිදු කර ඇතැයි සැකපල කරන පොලිස් විශේෂකාර්ය බළකාය එම අපරාධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරනවා. The big story. මේ අතර මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය අද පස්වරුවේ නිවේදනය කළා. පසුගිය 25 සහ 26 දෙදින මෙම සිව් දෙනා මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. COVID-19 වෛරස් ව්‍යාප්තියෙන් පසු පාසල් විවෘත කිරීමේ පළමු අදියර අද ආරම්භ වුණා. ඒ අනුව විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනත් දින කාර්ය මණ්ඩල සමාජිකයන් පමණක් අද රාජකාරි සඳහා වාර්තා කළ අතර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ ජුලි මාස 6 වෙනිදා සිටයි. මේ අතර මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 2039ක් වන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 350 දෙනෙකු පමණයි.
COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාස 3කට වැඩි කාලයක් වසා දමා තිබූ පාසල් අද විවෘත කෙරුණේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා පමණයි. අද සිට සතියක කාලයක් පාසල්වල විෂ බීජහරණය මෙන්ම කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට අදාළ කටයුතු සම්පාදනය සිදු කළ යුතු වනවා. පාසලේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල පවත්වාගෙන යාම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීම සිදු කළ යුතු වන අතර දෑත් සෝදා ගැනීම සඳහා සිසුන්ට අවශ්‍ය පහසුකම් පාසල්වල ස්ථාපිත කිරීම අනිවාර්ය වනවා. සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ආරම්භ වන්නේ ජුලි මාස 6 වනදා සිටයි. ඒ අනුව 13, 11 සහ 5 ශ්‍රේණිවල සිසුන්ට පමණක් එදින සිට අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. 10 සහ 12 ශ්‍රේණි සඳහා ජුලි මාස 20 වැනිදා සිටත් 3, 4, 6, 7, 8 හා 9 යන ශ්‍රේණි සඳහා ජුලි මාස 27 වනදා සිටත් අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 1 හා 2 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැහැ. මෙතනදී ඉතාමත්ම වැදගත් වෙන දේ තමයි ශ්වසන රෝගයක් තියෙනවා නම් කැස්ටසන් ප්‍රතිශා වගේ දෙයක් තියෙනවා නම් පාසලට යවන්න එපා. ඔවුන් ගෙදර තබා ගන්න ඕන. පාසල් වලදී අත්සේදීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි වැඩිහිටි පන්තිවල ඉන්න අය හැකි අවස්ථාවලදී මුඛාවරණයක් පැළඳීම, කැම බීම, පොත්පත්, පෑන් උපකරණ වගේ දේවල් බෙදා හදා ගැනීම පුළුවන් තරම් මේ අවස්ථාවේදී අවම කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. පුද්ගලයන් එකිනෙක හා ගැටෙන කණ්ඩායම් ක්‍රීඩා මේ අවස්ථාවේදී අවම කිරීම සුදුසු ආරම්භයේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සමාජිකයින් අද පෙරවරුවේ රාජකාරී සඳහා වාර්තා කර තිබූ අතර අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පාසල් කිහිපයක සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන් නිරීක්ෂණය කළා. අධ්‍යාපන ඇමතිවරයා විදියට මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. අපේ පාසල් පද්ධතිය ඇතුලේ එක දරුවෙක්, එක ගුරුවරයෙක්, එක විදුහල්පතිවරයෙක්, එක අනධ්‍යන සේවකයෙක් මේ මාරක වසංගතේ ගොදුරක් බවට පත් වුණේ නැහැ. ජූලි මාසේ 1 වෙනි සඳුදා රටේ හැම තැනටම පාසලේ සීනුව නාද කරන සද්දය ඇහෙන්න පටන් ගනී. ඒ පාසල ඇතුලෙන් ඇහෙන සීනුවේ නාදය තමයි රටේ සුරක්ෂිතභාවය පිළිබඳව නැගෙන නාදය. මේ අතර එළඹෙන ජුලි 6 වැනිදා සිට දිවා සුරකුම් මධ්‍යස්ථානයන්හි සමස්ත ධාරිතාවම සහිතව එම මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට අවස්ථර හිමි වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර පොදු ස්ථානවල මුඛ ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය කර තිබෙනවා. ඇඳිරි නීති ඉවත් කිරීම හා ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්වීමත් සමග ඇතැම් පිරිස් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එවැනි පසුබිමක බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් 1217 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. හෙල්මට් එක අතේ තියාගෙන ගිහිල්ලා පොලිස් නිලධාරියා දකුණුකොට ඔලුවට දාගන්නවා වගේ මුඛාවරණයක් පැළඳගෙන සමහරලා නිකට ප්‍රදේශයට දාලා නැත්නම් හිස ප්‍රදේශයට දාලා එහෙම කවුරුත් රැවටීම සඳහා එක් කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒක රැවටෙන්නේ තමයිගේ දරුපාලුවේ ආවෙමයි. අර්බුදයක් පවතින ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතන සම්බන්ධව අදම නීති උපදෙස්ගෙන තැන්පතු කරුවන්ට සාධාරණ ඉටු කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එම ආයතනවල මුදල් තැන්පතු කරුවන්ට යලි මුදල් ගෙවන ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ETI මූල්‍ය සමාගමේ සහ ද ෆිනෑන්ස් ආයතනයේ මුදල් තැන්පත් කළ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අදාළ ආයතනවල මුදල් තැන්පත් කළ නියෝජිත කණ්ඩායම් දෙකක් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියා. ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට මේ වන විට ජනාධිපති කොමිසමක් පත් කර ඇති අතර ආයතන දෙකෙහි ලක්ෂ 6ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියන්ට මුදල් ගෙවීම් පළමු අධීර යටතේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ සල්ලි ඇදලා ගෙවල් ගන්නවා, දේපල ගන්නවා, අන්තිමට මේක කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ අපි මේවට විසඳුම් හොයන්නට ඕන. අපි දන්නේ කොහෙද තියෙන්නේ දේපල කියලා. මේවට විසඳුම් හොයන්න වෙනවා. අපි දැන් ඇවිල්ලා ජනාධිපතිවරයා වශයෙන් මට තියෙන්නේ මේ තියෙන தත්ත්වය අනුව වැඩි දෙනෙකුට වැඩි සහනයක් ලබා දෙන ක්‍රමයකට යන්නේ. නැත්තම් මම බලන්නේ ක්‍රමවේදයකට ගිහිල්ලා මේ කුණු ගොඩවල් වල මේවා ඇත්තටම කුණු ගොඩවල් බවට පත් වෙලානේ. ඒකම අපි බලන්න ඕන මේ වගේ ආයතන මුල ඉඳලා නියාමනය වන ක්‍රමවේදයක් අපි ඉක්මනින්ම හදන්න. මොකද මේ ෆයිනෑන්ස් කම්පනීස් කියන ඒවා තවත් තියෙනවානේ. නෝන මේකක් විතරක් නෙවෙයිනේ. කීයකින් මේ වගේ ජනතාව අසීරු තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට තවත් ෆයිනෑන්ස් කම්පනීස් කීපයක් මේ වගේ ජනතාව අපහසු තත්ත්වයට පත් නොවන විදිහට
මම හිතන්නේ මහ බැංකුව නියම නියාමනය ක්‍රමයක් මේවා පරීක්ෂා කරන ක්‍රමයක් ඉක්මනින්ම යොදන්න ඕන. මෙරට මුස්ලිම් ජනතාව ඇතැම් මුස්ලිම් නායකයින් ගෙන යන අසත්‍ය ප්‍රචාර ගැන යළි යළිත් සිතා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද දෙහිවල පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අද දෙහිවලදී පැවැත්වුණා. මේ වසංගතය මර්ධනය කිරීමේ සම්පූර්ණ ගෞරවය කාටවත් යන්නේ නැහැ. ඒකේ ගෞරවය යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. මොකද ਉਹ ගත්ත තීන්දුව එක වෙලාවකදී පාසල් වැහුවා, එයාපෝට් වැහුවා, තද තීන්දුව ගත්තා, හමුදාව යෙදෙව්වා. මම හිතන්නේ ලෝකේ කොහෙවත් යොදවලා තිබුණේ නැහැ මේ වෙලාවේ. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම මේක මර්ධනය කරගන්න පුළුවන් වුණේ. සමහර වෙලාවට ඔය ප්‍රශ්නයක් ආවා උච්චනවද වල දානවාද කියලා පස්සේ. ඒක අපි ගත්ත තීන්දුවක් නෙවෙයි. ඒක මණ්ඩලයක් විසින් දොස්තරවරුන් විශේෂඥයන් කණ්ඩායම ගත්ත තීන්දුවක්. ඔව් වෛද්‍යවරුන් කිව්වයින් පස්සේ අපිට පුළුවන් කමක් නැහැ. මේ මතයට විරුද්ධව ගිහිල්ලා කටයුතු කරන්න. ඉතින් මේකත් දැන් මේ අපේ පිටුඩ. රිෂාඩ්ටත් වඩා දැන් මේ දවස්වල මේ රවුෆ් වගීම් තමයි කතා කරන්නේ. ඉතින් රවුෆ් වගීම් කතා කරන දේවල් ගැන අහන්න ඕන තමුන්නාසලා දෙපාරක් හිතලා මතයක් තියෙනවා කොමුණත් පසුගිය වතාවේදී වැඩි සහයෝගයක් අපිට ලැබුණේ නැහැ කියලා. නමුත් අපි මතක් කරන්න ඕන සහයෝගය දෙන පිරිසක් අපිට හිටියා. මොකද ඒ කාලයක් කතාවක් තිබුණනේ අපිට බුරියානි ඡන්දය අලියට කියලා. දැන් අපිට බුරියානිත් හම්බ වෙනවා ඡන්දෙත් හම්බ වෙනවා. දැන් සජිත් නම් කියනවා මේ මටත් පුළුවන් ගෝඨාභයත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් මං හිතන්නේ ප්‍රේමදාස මහත්තයාට වඩා හොඳට අපිට හොඳට කිට්ටුවෙන් වැඩ කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මුක්තිවි වාර්තා 97ක් විතර සිකියුරිටි කවුන්සිල් එකට ලබා දීලා තියෙද්දි උඩ බලාගෙන බෝම්බ පුපුරන්න ඉඩ දුන්නේ ඒ යහපාලන ආණ්ඩුව. ඒ හින්දා තමයි අපි මේ අද අනවශ්‍ය විදිහට දුක් විඳින්නේ. අද මුස්ලිම් ජනතාව අපිට බියකින් සැකයකින් තනිකමකින් පෙළෙනවා නම් ඒකට වග කියන්නට ඕන වෙන කවුරුත් නෙවෙයි. මේ මුස්ලිම් ජනතාව මේ මාර්ගයේ අරගෙන ගිය ඔය මුස්ලිම් ජනතාවගේ නායකයෝ කියන අයමයි කියන එක මම මුලින්ම කියන්නට ඕන. හැබැයි අපිට දිගින් දිගටම මුස්ලිම් ජනතාව මේ මාර්ගයේ යන්න ඉඩ දෙන්නට බෑ. මේ මුස්ලිම් ජනතාව ප්‍රධාන ප්‍රවාහයට ඇදලා ගන්නට ඕන. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙවර මහමැතිවරණ අපේක්ෂකයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. රායල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එතුමට බලය ලබා ගන්නත් බෑ. ඒ වගේම දීපු බලයක් පවත්වාගෙන යන්න දන්නේ නැහැ. හැමදාම ඔය අනුන්ගේ හයියෙන්නේ බලය ගත්තේ. ඒ අරගෙන ටික දවසකින් හලා ගන්නවා. අර පොඩි උන්ට කන්න දුන්නාම ඇඟේ හලාගන්නේ. ඒ වගේ තමයි. පිට අත ගෑවට රෑ 12ට පිරිසුදුද කියලා බලන එක රටක නායකයෙකුට ගැලපෙන වැඩක් නෙමෙයි. අපිටත් වැරදිච්ච එකක් තමයි මෙවැනි පුද්ගලයෙකු නම් කිරීම. ඕනම කෙනෙකුට ඕන දෙයක් මැතිවරණ වේදිකාවේ කියන්න පුළුවන්. ඒකට මැතිවරණ කොමිසම අවසරය දීලලු. අපි ජනතාවගේ ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබා ගන්නකොට කරුණාව නීතිය හමුවට ගෙනෙනවාමයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔය හැම චරිතයක්ම චරිතුනේ එක්සත් ජාතික පක්ෂයේ හින්දා. අපි ගම්වල ගියාම අදටත් අපි ජනතාව හම්බුනාම පක්ෂ එක්ක තමයි ජනතාව ඉන්නේ. අපිට සිරිකොතර ගල් ගහන්න ඕනත් නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගල් ගහන්නත් ඕනේ නැහැ. ඡන්දය ඉවරලා එනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් කාණ්ඩායමත් කවුද කියලා ජනතාව තේරුම් ගනි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ වෙනම දැන් අපේක්ෂකෙක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන. ඒකට එතුමා පිළිතුරක් අවශ්‍ය වුණොත් ලබා දෙයි. ආපකාල කරඬු ඔළුව තියන් ගිහිල්ලා පව්වදාට ගිහිල්ලා UNP එකෙන් ඡන්දෙ ඉල්ලනවායි කියපු මිනිස්සයා මහින්ද මහත්තයාට අගමැතිකම දෙනවායි කියලා පාර්ලිමේන්තුවට ඉල්ලන්න දීලා දින්නත් දෙන්නේ නැහැ කියපු මිනිස්සෙක්ව විශ්වාස කරන්න පුළුවන්ද කියන්නකෝ. මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ පෞගේ අවුරුදු 4මාර මේ රට මේ තත්ත්වයටපත් කිරීම පිළිබඳවත්. මෛත්‍රීපාල ජනාධිපතිවරයා අපිත් එක්ක වුණත් ඒකට සමාවක් දෙන්න බෑ. කතාවක් තියෙනෝනේ ජේසුස් වහන්සේගේ පින්තූරේ පූර්වෙක පිටේ අරන් ගියාම මග දිගට මිනිස්සු වඳින්න පටන් ගත්තා. ඒ වැන්දේ ජේසුස් වහන්සේ. හැබැයි බූරුව හිතුවා මට තමයි වඳින්නේ. ජේසුස් වහන්සේගේ පින්තූරේ බිම තියලා බූරුව තනියෙන් ගියාම මිනිස්සු බූරුවට ගහලා මැරුවා. ඒ නිසා මොන බූරුවෙක්වත් හිතා ගන්න නරකයි. Tamanට තමයි මේ සැරකිල්ල තියෙන්නේ. මේ නිකම් බ්‍රැන්ඩට යන මන්ත්‍රීවරු නෙවෙයි. රෝසි සේනානායක නෝනම කියනවනේ කොළඹ කොරෝනා වලින් බේර ගන්න පුළුවන් උනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න කියලා. එතකොට
එතකොට කොළඹ UNP නගරාධිපතිතුමියම ඒක පිළිගන්නවා නම් කොළඹ දිස්ත්‍රික්කේ නෙවෙයි රටේම ඉන්න UNP පාක්ෂිකයා ඉහ මුදුනින් ඒක පිළිගන්නවා. පිළි අරගෙන ලෑස්ති වෙලා ඉන්නවා ජනාධිපතිවරණෙදී අත ගහන්න බැරි වෙච්ච මල් වට්ටියට අත ගහන්න මහමැතිවරණෙදී අගෝස්තු මාසේ 5 වෙනිදාට. එහෙනම් අපි මකනවා 94 ඉඳලා රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය. මෙමර මැතිවරණේ අත උසාවියේ විශ්වාස මරනවා නම් රනිල් මහත්තයා සිරිකොතේ බලය අල්ලන්න පෙරම් පුරන අඩුම ගානේ තමන් ඉදිරිපත් වෙලා ඉන්න පක්ෂයේ නිල ලාංඡනයවත් මතක නැති නායකයෙක්. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන නවක අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු ගෙන එන රෝඩ් ටු ද පාර්ලිමන්ට් විශේෂාංගය දැන්. මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන අලුත් අපේක්ෂකයින් කවුද? යනු අපි තෝරාගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය. අපට හිතන්නේ වෘත්තීය වේදීන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ. මම දකින ප්‍රධානම කාරණය තමයි වෘත්තීය වේදියෙක් පාර්ලිමේන්තුවට ගියොත් ඔහුට යම්කිසි සැලසුමක් ඇතුව ඒක ඉවර වෙනකන් නිශ්චිතව ක්‍රමානුකූලව යමක් ඉවර කරගන්න පුළුවන්. ඒක නැති නිසා තමයි පක්ෂ විපක්ෂ දෙපැත්තෙම විවිධ ප්‍රශ්න වලට අපි මුහුණ දීලා තියෙන්නේ. අපි පහුගිය කාලේ දැක්කේ සහ මිනිස්සු ප්‍රතික්ෂේප කළේ රස්සා විදියට දේශපාලනය කරන අය. ඉතිහාසයේ පළවෙනි වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 7 දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා. උපාධිධාරීන් 7 දෙනෙක් ඉන්නවා කිව්වා. කිරි කලයක් තියෙනවා, ගොම බින්දුවකුත් තියෙනවා. මම ඒකත් කිව්වේ නැත්තම් හොඳ නෑ. මවින්සිල්ලා කියලා ආචාර්යවරයෙකුත් ඒ කණ්ඩායමේ සිටිනවා. බොහෝ සෙයින් මේ කෘෂිකාර්මික වගොඩ රෝගයත් එක්ක ජීවත් වුණු කෙනෙක් ඔබ කියලා කියන්නේ. මේ කෘෂිකාර්මික වගොඩ රෝගය සඳහා ඔබ හඳුනාගත්ත විසඳුම මොකක්ද? පළවෙනි දේ තමයි මිනිසුන්ට බොන්න වතුර ටික දෙන්න ඕන විස නැති. නවත්තන්න බැරි නම් අවම මට්ටමින් හෝ කෘෂි රසායන පාවිච්චි කරන තැනකට රජරට අරන් යන්න. වියත් මගෙන් අපි බලාපොරොත්තු වුණා දැවැන්ත නායකයෝ මේ ඉස්සරහට එයි කියලා. කොයියද අපේක්ෂක කණ්ඩායම? මේ කණ්ඩායම පාර්ලිමේන්තු වෙන එකත් මන් දන්නේ මොකද්ද අදෘශ්‍යමාන හස්තයකින් හසුරනවා. වියත්මක සමාජිකයන් ඒ දැනුගත් කණ්ඩායම 100 ගණනක් අද මේ රටේ සභාපති ධූර ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩල සමාජික ධූර දානවා. ඒ වගේම ඍජු දේශපාලනයට පිවිසෙන්න කැමති වෙච්ච කණ්ඩායමට ඒ සඳහා අවස්ථාව ලැබලා දීලා තියෙනවා. කිසිම කෙනෙක්ට අසාධාරණයක් වෙලා හෝ කැපිල්ලක් වෙලා නැහැ. ඒ වගේම යාතික ලැයිස්තුව තුලත් ඒ සඳහා අවස්ථාව අප ලබා දීලා තියෙනවා. නිසා මතු පිට දේශපාලනික කාරණයක් තමයි මේ විරුද්ධ පක්ෂයේ කියන වියත්මකට කැපිල්ලක් තියෙනවා, කොන් කළා තියෙනවා, අදෘශ්‍යමාන හස්තයක් තියෙනවා කියලා. එහෙම කිසිම අදෘශ්‍යමාන හස්තයක් එහෙම ප්‍රශ්නයක් නෑ. මේ ඇමතිකන් ටික දැම්මත් බුක් කරලා ඉවරයි. ඒක නෑ කියනවා අපිට මාස දෙකකින් බලා ගන්න පුළුවන්. තාච්චිය බදලා කොරෝනා හොඳ කරන්න කියපුවන් කෙනා ඇමතිකම අයින් කරගෙන ඉවරයි. නැවේ සල්ලි නකම් බලන් හිටපු එක්කන ඇමතිකම අයින් කරගෙන ඉවරයි. එතකොට ක්‍රීඩාව ගැන කතා කරපු එක්කන ඇමතිකම අයින් කරගෙන ඉවරයි. ගල් කිස්සෙන් වැලි දාලා වෙන තැනකින් වැලි ගන්න ගිය එක්කනත් අයින් කරගෙන ඉවරයි ඇමතිකම. එතකොට මේ කුණු ගොඩම නම් ආපහු ක්‍රියාත්මක වෙන්නේ. මං හිතන්නේ ජනතාවට විශාල වගකීමක් තියෙන වගකීම තමයි මේ අවස්ථාවේ කොච්චර නම් කළත් ගැළපෙන මිනිස්සු පාර්ලිමේන්තුවේ වන්න වගකීම තියෙන ජනතාවට. අවදානම් ස්ථානවල ඡායාරූප ගැනීමේදී සිදුවන අවාසනාවන්ත පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. අදත් එවැනිම පුවතක් අපිට වාර්තා වුණේ මාතලේ ලග්ගල ප්‍රදේශයෙන්. නකල්ස් කඳුවැටියේ අසිරිය දෙගුණ කරන මාතලේ සේරැල්ල දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයක්. එහි සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීන් බොහෝමයක් මෙම ස්ථානය සිය නිර්මාණ සඳහා යොදා ගන්නවා. කුරුණෑගල පන්සියගම පදිංචි ශිරන්ත සංජය සහ දිල්මි මදුෂිකාත් ඊයේ සිය ඡායාරූප ශිල්පීන් සහ ඥාතීන් සමග සේරැල්ලට එන්නේ සිය මංගල උත්සවයට පෙර ඡායාරූප ගැනීමටයි. කැමරා ශිල්පියාගේ විධානවලට අනුව ඡායාරූපවලට පෙනී සිටින අතරතුර සංජය දිල්මි යුවල සේරැල්ලේ පහළ ගල්තලාවේ ලිස්සා ගොස් දිය පහරේ ගසාගෙන ගොස් තිබෙනවා. සැනෙන් ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස විසින් දිල්මි බේරා ගැනුණා. ඒත් දියෙහි අතුරුදන් වූ ශිරන්ත බේරා ගැනීමට කිසිවෙකුටත් හැකි වූයේ නැහැ. අවසාන පොටයක් ගහන්න වතුරට බැස්සා. අපි දෙන්නම ඇදිලා ගියා වල ඇතුළට. අයියා ඇතුළට ගිහිල්ලා මාව ගොඩ අරගෙන මං එච්චරයි දාන්නේ මට මතක නැහැ. අයියා ගන්න කවුරුත් බැස්සේ නැහැ. පිරිමි ළමයෙක් ඉඳලා පිටින් ආපු එකනේ. එයා පෙන්නලා අපි දුව ඇදගෙන ආව කොණ්ඩෙන් පුතා යටට ගිලුණා. පසුව නාවික හමුදාව දියත් කළ මෙහෙයුමකින් පසු අද පස්වරුවේ ශිරන්තව සොයා ගත්තා. ඒ වන විටත් ප්‍රාණය නිරුද්ධ වී තිබූ ශිරන්තගේ නිසල සිරුර නාවික හමුදාව ගල්තලාව මතට රැගෙන ආවේ මෙලෙස. පසුව ඔහුගේ සිරුර දඹුල්ල රෝහල වෙත රැගෙන යනු ලැබුණා. තමාට නුහුරු පරිසරයක පිහිටි අවදානම් සහිත ස්ථානයක සිදු කළ රූගත කිරීමේදී යුවලට දියට බසින ලෙස විධානය දුන් ඡායාරූප ශිල්පීන්
අනතුර සිදු වූ ආකාරය මාධ්‍යට මෙලෙස පැහැදිලි කළා. ඊට පෙර ගිහිලා තිබුණේ අපිට මගදී හම්බුණා වන්දනාඩයක් ගිහපු කට්ටියක් ලොකේෂන් පෙන්නවුවා. අපි ඒ හරහා තමයි ආවේ. 50කට විතර හිටියා. කෑ ගැහුවා මට එන්න කියලා. ඉතින් කවුරුත් එහෙම ආවේ නැහැ. මගේ පීනන්න කවුරුත් හිටියේ නැහැ. මමත් පැන්නා. පැනලා අර මල්ලේට මගේ අතේ තිබ්බාර මේ ස්ටෑන්ඩ් එක ඒක මෙහෙම දෙනකොටම මේ ඉතින් ඒකට මල්ලි මම දන්නේ යටට ගිහිල්ලා ඉවරයි. අපි ඈත හිටියේ පොඩ්ඩක්. වතුර කරක් ගහන්න කියලා හිටියේ එතන. ඊට පස්සේ අක්කා එතන ලෙස්සුවා. ලෙස්සුවාම අයියා අල්ලගත්තා. අයියාත් එක්ක ලෙස්සලා ගියා ඉතින්. 27 හැවිරිදි ශිරන්ත දිල්මි සමග යුගදිවියට එළබීමට නියමිතව තිබුණේ ලබන ජූලි 17 වැනිදායි. මංගල සිහිනයට නැකත් ලංවෙමින් තිබියදී තමන් පෙනී සිටින්නේ සිය අවසන් ඡායාරූපයට බව ශිරන්තට නොසිතෙන්නට ඇති. මෙවැනි අනාරක්ෂිත තැන්වල ඡායාරූප ගැනීමේදී සැලකිලිමත් වන්නේ නම් මෙවන් අවාසනාවන්ත මරණ වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. මේ ප්‍රීෂූට් ඡායාරූප ගන්නේ ඡායාරූප ශිල්පියා විසින් මනාලි වලට නොකළ යුතු බොහෝ දේවල් කියනවා. ඔවුන්ගේ සමහර විට ජීවිතය පවා පරදුවට තියන්න වෙනවා. ඒ කල්පනා කරන්න ඕනේ හැමතිස්සෙම මේ ඡායාරූපයක් ගන්න කාගේ හරි ජීවිතයක් පරදුවට තියන්න ඕනද? මම දකිනවා මේක ඉතාමත් වැරදි ක්‍රියාවක්. මින් පසුවත් මෙවැනි කටයුතු වල නොයෙදෙන්න කටයුතු කරනවා නම් මම හිතනවා අපේ ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්මට හොඳ දෙයක් කියලා. තවත් පුවත් කිහිපයක් දැන්. කළුතර උතුරු වස්කඩුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදිය කන්ටේනර් රථයේ ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. අද රාත්‍රියේ 7:30ට පමණ අනතුර සිදු වී ඇති අතර කළුතර උතුරු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙවර මහමැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා අඩංගු පාර්සල් බෙදා හැරීම මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ඉවත් කර කොළඹ හැව්ලොක් ටවුන් කාර්යාලයට බාර දීමට විරෝධය පළ කරමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය සේවාවන්ගෙන් ඉවත්ව තිබෙනවා. නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් කප්පාදු කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා නිකුත් කළ චක්‍රලේඛය බල රහිත කරන්නයි ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා. ඉකුත් මාර්තු 31 වනදා නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා නැගෙනහිර පළාතේ දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් සඳහන් කරමින් එම චක්‍රලේඛය ගුරුවරුන් වෙත නිකුත් කර ඇතැයි පෙත්සමේ සඳහන්. මොරටුමුල්ල මෙතෝදිස් දේවස්ථානයේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ වාර්ෂිකව සංවිධානය කරන ලේදන් දීමේ කඳවුර මෙවරත් එම දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. බිස්සට්ටෙන් විශේෂාංගය දැන්. මෙරට හෙද අධ්‍යාපන ශේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වෙලිසර IIHS ආයතනය හෙද වෘතිකයන් වෙනුවෙන් ඩොක්ටර් ඔෆ් නර්සින් නමින් පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ යටතේ අයදුම්කරුවන් 11 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා. මේක අවුරුදු 4ක ප්‍රෝග්‍රෑම් එකක්. ප්‍රථම අවුරුදු 2ේදී ඉගෙන ගන්න ඕනේ පාඨමාලා සම්බන්ධව. අන්තිම අවුරුදු 2ේදී තියෙන්නේ රිසර්ච් එක කරන්න. ඒක ඒගොල්ලන් වැඩ කරන ගමන්ම කිරීමේ හැකියාව තියෙනවා. මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් තියෙන ඕන කෙනෙක්ට මේකට ඇතුළු වෙන්න පුළුවන්. ජාත්‍යන්තරව ඉතාම පිළිගත් ප්‍රෝග්‍රෑම් එකක්. එත් සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. මිළඟට දෙරණ 360. शुभ रात्रि।